ආදරණීය පින්වත් දරුවනි, අපේ ජීවිතයේ මූලික වෙන තුන් දිනක් ඉන්නවා. ඔයාලගේ ජීවිතේට මූලිකම යහපත සලසන තුන් දිනක් ඉන්නවා. ඒ තුන් දිනාගෙන් පළවෙනියා කවුද කියලා පුළුවන් නම් කියන්න. අම්මා, දෙවැන්නා, තාත්තා, තුන්වැන්නා ගුරුවරයා. මේ තුන් දෙනාට අපි එරෙහි වුණොත්, මේ තුන් දෙනාට අපි ගරු නොකළොත්, ආදර සත්කාර නොකළොත් අපිට හරියන්නේ. අපිට වරදිනවා. වරදින්නේ දරුවනි මෙලොවින් නෙමෙයි, පරලොවින්. අපි මනුස්ස ලෝකෙට එන්නේ යම් කිසි පිනක් නිසා. ඔයාලා මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙන දරුවනි කුමක් නිසාද? පිනක් නිසා. පිනක් එක්ක තමයි අපිට මේ හැකියාවන් පිහිටන්නේ. ඉගෙන ගැනීමේ හැකියාව, විභාග පාස් කිරීමේ හැකියාව, හොඳ රස්සාවල් කිරීමේ හැකියාව, ධනෙ ඉපදීමේ හැකියාව පිනක් නිසා වෙන්නේ. මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපේ ඒ පින පළ දෙනවා. එතකොට ඔයාලා මුරණ්ඩු වෙයි. නෑ අපිට හරියන්නවනේ, අපි විභාග පාස් වෙනවනේ, අපිට ඒකනේ කරගන්න ඕන කියලා. හැබැයි ඔයාලා අතාරිනවා ගුණධර්ම. ගුණධර්ම අතහැරියොත් කොච්චර උගත් වුණත් වැඩක් නැහැ. කොච්චර ධනෙ හෙව්වත් වැඩක් නැහැ. කොයිතරම් ලස්සන ගේක වාසය කළත්, කොයිතරම් වටිනා වාහනයක ගියත් එයා හිස් පුද්ගලයෙක්. ඒ නිසා දරුවනි අපිට ගොඩාක් උපකාරී වෙනවා අම්මා තාත්තට ගරු කිරීම, කීකරු වීම, ගුරුවරයාට ගරු කිරීම, කීකරු වීම. ඔයාලා දන්නේ තාම මේ දරුවෝ පුංචි අය දැන් කොටසක් උසස් පෙළ සමත් වෙලා සරසවි වරන් ලබාගෙන යුනිවර්සිටි යනවා. යුනිවර්සිටියේ ගුරුවරුන්ට ගරු කිරීමක් නැහැ. ගුරු ගෞරවයෙන් නසාගෙන තමයි ඉගෙන ගන්නෙ. විභාග පාස් වෙලා උපාධිය ගත්තාම ජොබ් එකක් හම්බ වෙයි. හැබැයි ගුරු ගෞරවයෙන් නැසූ ශිෂ්‍යෙක්, ගුරුන්ට ගැරහූ ශිෂ්‍යෙක් තමයි මේ ජොබ් එක කරන්නේ. එයා ඒ ජීවිතේ කාලා බිලා ඉඳී. හැබැයි මරණයෙන් පස්සේ පහත් තැනක උපදිනවා. අපි මේ ආත්මේ උපන්නේ යම්සේද ආයමත් ඒ විදිහට උපදිනවා. මෙතන ඉන්න මේ අපි හැමෝම පිරිනුවම් පාන්නේ සංසාරේ යන අය. එතකොට දරුවනි අපි මේ සංසාරේ යන අය කියන හැඟීම සරසවි ජීවිතයේදී නැති කළා දානවා ලාමක දේශපාලන මත විසින්. ඊට පස්සේ මෙලොවක් පරලොවක් පිළිගන්නේ නැති තුච්ච පුද්ගලයෙක් බිහි වෙනවා. ඒ ගොඩට වැටෙන්නේ නැති වෙන්න මේ පාසල් ගමනේදී හොඳ පදනමක් දාගන්නයි මම මේවා කියන්නේ ඔයාලට තියෙන ආදරයට. මොකද දරුවනි ඔයාලා පුංචි කාලේ ඉස්කෝලේ ගියා, දෙමාපිය ගොඩාක් උගන්වන්න මහන්සි ගත්තා. හැබැයි ධර්මයේ නෙමෙයි සාමාන්‍ය ජීවිතය ගැන. අපි එහෙම නෙමෙයි, අපි ගේ ජීවිතය අත්හැරලා ධර්මයේ ඉගෙන ගන්න මහන්සි වෙච්ච අය. ඉතින් අපි වාසනාවක් අපිට ලැබුණා ධර්මයේ කියවන්න. අපිට ගොඩාක් ලැබුණා ඒ ධර්මයේ කියවන්න.
ඒ නිසා අපි ජීවිතය ගැන ගොඩාක් ඉගෙන ගත්තා. එතකොට දරුවනි මම අද ඔයාලට ඉස්ලාම කියා දෙන්නම් පුංචි කතාවක්. මේ කතාවේ අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත් නුවර හිටපු තරුණෙක් සවැත් නුවර ජේතවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයකදී මේ තරුණයාට දැන් පැවිදි වෙලා මේ ස්වාමින් වහන්සේට ලොකු බාධාවක් තියෙනවා. මොකද්ද බාධාව? කේන්ති යනවා. පොඩ්ඩක් එහා මෙහා වෙනකොට කේන්ති යනවා. තරහ ගන්නවා. සීලවන්ත කෙනෙක් හැබැයි අන්‍යයන්ව රුස්සන්නේ. හොඳ දෙයක් කතා කළත් කේන්ති යනවා, නරක කතා කළත් කේන්ති යනවා, ක්‍රෝධ චිත්තෙන් වාසය කරනවා. මේ නිසා ස්වාමීන් වහන්සේලා හරි පීඩාවටපත් වුණා. පීඩාවටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පැමිණිලි කළා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අසවල් භික්ෂුව හරි නපුරුයි. ක්‍රෝධ සිතින් වාසය කරනවා. පොඩ්ඩක් යහම යහම එන්න බෑ කිපෙනවා. සංඝයා හරි පීඩාවටපත් වෙලා ඉන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එනං මේ භික්ෂුවට එන්න කියන්නේ. එතකොට මේ භික්ෂුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. එකත් පස්ව හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුවගෙන් ප්‍රශ්න කළා. අහුවා භික්ෂුව හැබැයි මේ ඔබ හරියට කෝප ගන්නවා කියන්නේ කේන්ති යනවා කියන්නේ පොඩ්ඩක් යහවෙ මෙහා වෙන්න බෑ අන් අයට බයිනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඒ කාලේ මිනිසුන්ගේ තිබිච්ච විශාල ගුණයක් තමයි බොරු කියන්නේ. මේ කාලේ වරදක් කරලා ඇහුවොත් එමේ හැබැයිද ඔයා මෙහෙම කරනවා කියන්නේ අනේ නෑ කියනවා. බොරු කියනවා. ඒ වෙලේ ස්වාමීන් වහන්සේ කිව්වා එහෙමයි භාග්‍යතුන් වහන්සේ. මට හරියට කේන්ති යනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මේ ආත්මේ මේක හදාගන්න ඔබ කලින් ආත්මෙත් කේන්ති ගිහිල්ලා බොහෝ විනාශයකට පත් වෙන්න ගිහිල්ලා මම බේරගත්තා. පෙර ආත්මේ ඔබ මේ විදිහටම හැසිරිලා ලොකු විනාශයක් වෙන්න ගිහිල්ලා මං ඔබව බේරගත්තා. මේ ආත්මෙත් නැසෙන්නද යන්නේ. මේ ආත්මෙත් නැසෙන්නද යන්නේ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අනිත් භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කලින් ආත්මේ මේ භික්ෂුව විනාශ වෙන්න ගිහිල්ලා තින්නේ මේ කෝපෙ නිසා. මේ කෝපෙ නිසා මෙයාට වෙන්න ගියේ කුමක්ද කියලා අපට කියා දෙන්න කිව්වා. අන්නේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ පෙර ආත්මේ විස්තරේ කියා දුන්නා. ගොඩාක් ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් වාසය කළා. මේ රජුරවන්ට හිටියේ පුතෙක් හිටියා. ඒ පුතාටත් නම දැම්ම බ්‍රහ්මදත්ත කියලා. ඒ බ්‍රහ්මදත්ත කියලා නම දැම්මට පස්සේ ඒ බ්‍රහ්මදත්ත කියන්නේ දරුවනේ පරම්පරාවක්. අදත් ඒ පරපුර ඉන්දියාවේ ඉන්නවා. අදත් ඒ බරණැස ඒ මාලිගාව තියෙනවා. මේ පරම්පරාවෙන් හදන මාලිගාව. අදත් ඒ දරුවන්ට කියන්නේ බ්‍රහ්මදත්ත කියන නම. ඒක පරම්පරාගත ක්‍රමයක්. ඉතින් මේ පුතා වැඩිදුර අධ්‍යාපනයේ සඳහා තක්ෂශිලා යවන්න. තක්ෂශිලා කියන්නේ අද
ගන්ධාර කියන ප්‍රදේශේ අද ගන්ධාර කියන්නේ ඇෆ්ගනිස්තාන. අද ඇෆ්ගනිස්තානයට ආйти ගන්ධාර කොටසක් පාකිස්තානයට ආйти බර්ණස් තියෙන බෝඩ් ගොඩක් පල්ලෙහා. ඉතින් මේ රාජකුමාරයාව ගුරු පඬුරු දීලා අද වගේ නිකන් උගන්වන්නේ නිදහස් අධ්‍යාපනයේ නැහැ. ගුරු පඬුරු දීලා ඉගෙන ගන්න ඕනේ. හැබැයි ගුරු පඬුරු දෙන්න බැරි දුප්පත් අයටත් ඒ තක්ෂශිලාවේ දිසාපාමොක් ආචාර්යතුමා අවස්ථාවක් දෙනවා. ඒ කාලේ දිසාපාමොක් ආචාර්ය වෙලා හිටියේ අපේ බෝධිසත්වයන් වහන්සේ. ඒ කිව්වේ අපේ බුදුරජාණන් වහන්සේ බුදුබව පතන කාලේ දිසාපාමොක් ආචාර්ය වෙලා හිටියා. ඒ දිසාපාමොක් ආචාර්ය කියන්නේ ඒ ශිල්ප ශාස්ත්‍ර විද්‍යාලයේ විදුහල්පති. දිසාපාමොක්. පාමොක් කියන්නේ ප්‍රමුඛ. දිසා කියන්නේ හැම දිසාවට. හැම දිසාවට ප්‍රධාන වෙච්ච ආචාර්යතුමාට තමයි දිසාපාමොක් කියන්නේ. ඒක ටයිටල් එකක්. දිසාපාමොක් කෙනෙක් වුණාම ඒ දිසාපාමොක් ආචාර්ය පාදයන් ගාවට තමයි ඈත ඉඳලා රජවරුන්ගේ සිටුවරුන්ගේ දරුවෝ ඉගෙන ගන්න ඉන්නේ. එච්චරට මේ ආචාර්ය පාදයන් දක්ෂයි. මේ කුමාරයාත් බර්ණස් රජුරුවන්ගේ පුත්‍රයා දිසාපාමොක් ආචාර්යතුමා ළඟට ආවා. ඇවිල්ලා වන්දනා කළා. ඊට පස්සේ ඇහුවා පුත්‍රය තප කොහේ ඉඳලාද මේ ආවේ? ආචාර්ය පාදේනි මා බර්ණස් සිට පැමිණියේ. පුත්‍රය තොප කවුද? ආචාර්ය පාදේනි මා බර්ණස් නුවර රජුරුවන්ගේ පුතා. තොපේ නම මොකද්ද? මම බ්‍රහ්මදත්ත. ඊට පස්සේ ආචාර්යතුමා අහනවා පුත්‍රය තොප ගුරු පඬුරු ගෙනවද? ඊට පස්සේ කිව්වා එහෙමයි ආචාර්ය පාදේනි මා ගුරු පඬුරු ගෙනාවා. ඊට පස්සේ පුත්‍රය මෙහි ශිල්ප උගන්වන්න ක්‍රම දෙකක් තියෙනවා. පාන්දර සිට සවස් යාමේ දක්වා ගුරු පඬුරු ගෙවූ ශිෂ්‍යයන්ට උගන්වනවා. ගුරු පඬුරු නැති නොමිලේ උගන්වන්න ශිෂ්‍යයන්ට ෆ්‍රී ඔෆ් charge නොමිලේ උගන්වන්න ශිෂ්‍යයන්ට උදේ ඉඳලා හවස වෙනකන් වතුර අදිනේවා, දර පලනේවා, කෑම හදන්න උදව් කරනේවා ඒවා කරන්න ඕනි. හවසට තමයි උගන්වන්නේ රාත්‍රී කාලේ මේ නොමිලේ උගන්වන අයට. ඉතින් කිව්වා දරුව නුඹ ගුරු පඬුරු ගෙනා නිසා දහවල් කාලේ ඉගෙනීම් කළ යුතුයි කියලා. ඉතින් මේ කාලේ නොයෙක් ශිල්ප උගන්වනවා. ධනු ශිල්ප උගන්වනවා, හස්ති ශිල්ප උගන්වනවා, ආස්ව ශිල්ප උගන්වනවා, ගණිතය උගන්වනවා, මේ ඊළඟට නැකත්තරු ශාස්ත්‍රය උගන්වනවා, භාෂා උගන්වනවා, සංගීතය උගන්වනවා, ඊළඟ ශිල්ප කලාව උගන්වනවා. නොයෙක් දේවල් ඒ කාලේ උගන්වනවා. අපේ අධ්‍යාපනයේ මේ සුද්ධ අපිට දීපු බ්ලොක් එක තමයි අපි ඉගෙන ගන්නේ. සුද්ධංගේ ෆ්‍රේම් එකේ. සුද්ධ මේ පාසල් රටාව හැදුවේ ආණ්ඩුවේ රස්සාවල් වලට ක්ලාක්ලා ගන්න. ඉතින් ඒ ක්‍රමේ ආණ්ඩුව වලින් මාරුණාට ලොකුවට වෙනස් වුණේ නැහැ. ඒ නිසා අපේ රටේ පෞරාණික ශිල්ප සම්ප්‍රදායන් නැති වෙලා ගියා. දැන් බලන්න හිතලා ඒ අනුරාධපුර යුගයේ රුවන්වැලි සෑය වගේ රුවන්වැලි සෑයේ එක රජ කෙනෙකුට හිතුණා උඩ ඉඳලා සුවඳ පැනින් නාවන්න නෑවුවනේ. තව රජ කෙනෙකුට හිතුණා මුළු රුවන්වැලි සෑයම පිච්චමල් වලින් සරසන්න. ඒකට රුවන්වැලි මුළු සෑයම සඳුන් කල්ක අතුරලා පිච්චමල් එකක් ගානේ සරසලා ගියා. අපට අද හිතා ගන්න බෑ නේවා. තව රජ කෙනෙකුට හිතුණා රුවන්වැලි සෑයට මුතු වලින් ලස්සන මුතු දැලක් පලන්දන්න.
මුතු මදි වෙලා මුතු ගෙනල්ලා තියෙනවා රෝමෙන්. ඒක රජ කෙනෙක්. බලන්න මේ කාලේ රජවරුන්ගේ තිබිච්ච ශ්‍රද්ධාව, මිනිසුන්ගේ තිබිච්ච ශ්‍රද්ධාව අද හිතා ගන්න බෑනේ. ඒ ශිල්ප ඥානය අද මුකුත් නැහැ. අද ඉතින් අමාරුවෙන් විභාගෙ පාස් කර ගන්නවා. ඔය අතරේ එක එක දේවල් වලට පෙළඹෙනවා. මට ආරංචියක් ඇවිල්ලා තියෙනවා විශේෂයෙන්ම පාසල් වල ගුරු පියවරු ගුරු මව්වරු තමයි අපිට ඇඬු කඳුලෙන් කියන්නේ අනේ අපේ පාසලේ දරුවෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙගෙන යනවා. අනේ බේර ගන්න බෑ කියලා තමන්ගේ කුසේ උපන්න දරුවන්ට තියෙන සෙනෙහ වගේ ගුරු මව්වරු මා ඉස්සරහා අඬලා තියෙනවා. ඇවිල්ලා අපිට හරි දුකයි මේ පාසලේ දරුවන්වම අපිට රැක ගන්න බෑ කියලා යම් යම් පාසල් ගැන. දැන් බලන්නකෝ යන කලදසාව. ඉතින් දරුවනි දැන් අර ශිෂ්‍යයා රජකුමාරයා ශිල්ප පුරුදු කරගෙන යනවා. දැන් එයාලට නාන්න තියෙන්නේ ගඟකට ගිහිල්ලා. ගඟට යනවා නාන්න. දවසක් හවස් වරුවේ ගඟට නාන්න යද්දී ඒ යන පාරේ එක ආච්චි කෙනෙක් දිග පැදුරක් කෙලලා තල වේලනවා. දැන් මේ ළමයි ඔක්කොම පොලිමේ යනවා. පිටිපස්සේ අන්තිමට යන්නේ කවුද? අර බරණැස් රජුරුවන්ගේ පුත්‍රයා. මේ පුත්‍රයා තල දැක්කා වේලනවා. දැකලා තල වේලනවා. මට තලවුරක් ගන්න නැත්නම් කියලා වටපිට බැලුවා. කවුරුත් පේන්නේ නැහැ. ඉක්මනට පැනපු ගමන් පැදුරට අත දාලා තලවුරක් ගත්තා. කටේ පුරව ගත්තා. හද්දනතු දැන් ඉන්නවා පිටිපස්සේ. ඔන්න හොරාට තලවුරක් කෑවා. හැබැයි අර තල වේලෙන ආච්චි දැක්කා. දැකලා ආච්චි කල්පනා කළා අනේ මේ ආසාවට මේ කොළුවා කන්නේ. කාපු දෙන් අද. දැන් කාටවත් කිව්වේ නෑ. දැන් හොරෙන් තලවුර අරගෙන කෑවා. ඊට පස්සේ දැන් මෙයාලා නාලා ඔන්න ආවා. පහුවෙනිදත් දාන්න යනවා. දාන්න යනකොට අර ආච්චි ආයෙමත් තල ටික වේලෙන්න දාලා. පිටිපස්සෙම යන්නේ කවුද දරුවනේ දැන්? අන්තිමට යන්නේ. ඔව් බර්ණස් කුමාරයා අන්තිමට යන්නේ. කල්පනා කළා තල තියෙනවා. අදත් තල දාලා. ඊට පස්සේ හිතුවා හරි. වටපිට බැලුවා පිටිපස්සෙන් යන්නේ පේන්නෙත් නෑ කාටවත්. වටපිට බැලුවා පේන්නේ නෑ කවුරුවත්. පැන්න තල මිටක් අවුරක් ගත්තා. කටේ පුරව ගත්තා. පිටිපස්සෙන් කකා යනවා. ආච්චි කල්පනා කළා හරි වැඩක් නෝෑ. මේ කොල්ලා මගේ තල පැදුර හින්දනවා නොවේ කියලා ආච්චිගේ හිත රිදුණා. රිදෙලා කල්පනා කළා කමක් නැහැ. කොල්ලු කමට නොවේ. දැන් ඔන්න තුන්වෙනි දවසේ නාන්ට යනවා. නාන්ට යනකොට දැන් අර බරණැස් කුමාරයාගේ හිතේ තියෙන්නේ වැඩිපුර නෑම ගැනද තල කෑම ගැනද? තල කෑම ගැන. දැන් ඔන්න යනකොට ආයෙමත් දැක්කා තල වේලනවා. වටපිට බැලුවා. බලද්දී පේන්නේ නැහැ. ආච්චි ඉන්නව අහක බලාගෙන. ඒ ආච්චි අහක බලාගෙන නෙමෙයි ඉන්නේ. නොදැක්ක වගේ ඉන්නවා. අද මං අල්ල ගන්නවා මේ කොල්ලා. වටපිට බැලුවා ආච්චි අහක බලාගෙන ඉන්නවා පේනවා. පැනප ගමන් තලහුවරක් ගත්තා. කටි ඔබ ආච්චි කෑ ගහුවේ කොල්ලෝ. කෑ ගැහුවා. ඊට පස්සේ ආච්චි බැන්නේ කොල්ලට නෙවෙයි. ආච්චි බැන්නේ කොල්ලට නෙමෙයි. ශිල්ප ගන්නන ගුරුවරයාටයි. ආච්චි බැන්න ඒ දිසාපාමොක්. නුඹ දිසාපාමොක් කියලා මහා ලොකු ගරු සම්මානයතු ඉන්නවා. මේ හොරු නොවේ හදන්නේ. හොරු නොවේ.
මං බොහෝම අමාරුවෙන් මේ තල ටික වේලනවා කිව්වා ඔහෙගේ මේ කොළු ගැටය පෙරේදත් තල කෑවා මං නිකන් හිටියා ඊයේ තල කෑවා ඒත් මං නිකන් හිටියා අදත් තල කෑවා ඔහේ හදන්නේ ශිෂ්‍යෝ නෙමෙයි හදන්නේ හොරු රංචුවක් හදන්නේ කිව්වා නින්දා ලැබුවේ ශිෂ්‍යාද ගුරුවරයාද ගුරුවරයා හැබැයි ගුරුවරයා දැනගෙන හිටියද ඒක නෑ පිටිපස්සෙන් ඇවිල්ලා පිටිපස්සෙන් මෙන්න කොල්ල මේක කරන්නේ ගුරුවරයා දුවගෙන ආච්චි ළඟට ආච්චි අයියි මොකද කියලා කො මේ දැන් ඔහි දිසාපාමොක් මහා ලොකු ගුරුවරයා මේ බලන්න ශිෂ්‍යයෝ හදලා තියෙන විදිය ශිෂ්‍යයන්ට හොරකම් නොකර ජීවත් වෙන හැටිවත් කියා දීලා නෑනේ මේකුන් අනාගතේ පල් හොරු වෙයි කිව්වා නෑ ආච්චි කලබල වෙන්න එපා දැන් වේදම කීයක් ගියද මං ගෙවන්නම් කිව්වා නෑ වේදන් ඕනේ මේ කොල්ලන්ව හදන්න මුංග හොරු කරන්න එපා අනාගතේ කිව්වා මේ කොල්ලු ගැටව ටික හදන්න හොරු කරන්න එපා කිව්වා දිසාපාමොක් සල්ලි දෙන්න ලෑස්ති වුණා ආචාර්යතුමා සල්ලි ගත්තේ නෑ ආච්චි කිව්වා මේ අයව හදන්න දඬුවම් දීලා හදන්න කිව්වා ආචාර්යතුමනි ඔබ ගුරුවරයා ඔබ තමයි හරිමගේ පෙන්වන්නේ දඬුවම් දෙන්නේ මේ කොල්ලට කිව්වා දිසාපාමොක් බෝධිසත්වය අපේ බෝධිසත්වයන් වහන්සේ එවෙලෙම ළමයි ටික රැස් කළා කිව්වා අර පුතාට කිව්වා අර ළමයාව ළමයි දෙන්නෙක් දෙපැත්තෙන් අත් දෙකෙන් අල්ලලා මෙහෙට අරන් එනවා කිව්වා දැන් ඔන්නේ වෙන කුමාරවරු දෙන්නෙක් අල්ලගෙන එකන් එනවා දැන් මෙයා කාගේ කවුද බර්ණස් රජුරුවන්ගේ පුතා තව ළමයෙකුට කිව්වා ආන් අර උණපතුරක් තියෙනවා අරන් වර මෙහෙට කිව්වා උණපතුර අරන් ආවා දැන් අත් දෙක දෙපැත්තට කරලා අල්ලන් ඉන්නවා ළමයි දෙන්නෙක් උණපතුර අතට ගත්තා අරගෙන දිසාපාමොක් කිව්වා මේ බලාපන් උණපතුර පේනවද අර තල පේනවා කිව්වා ආයිමත් හොරකම් කරන්න එපා කවදාවත් ආය හොරකම් කරන්න එපා කියලා උණපතුරින් එකක් ගැවුවා රිදින්න චටාස් ගාලා ගහපු ගමන් මෝන රතු වුණා කොල්ලගේ ආය උණපතුරින් එකක් ගැහුවා ඇස් ලොකු වුණා ආය උණපතුරින් එකක් ගැහුවා දිසාපාමොක් ආචාර්ය පාදයන්ගේ කෙස්වල ඉඳලා පහළට කේසාන්තයේ සිට පාදාන්ති දක්වා ඒ කියන්නේ හිසේ ඉඳලා නියපොත්ත ගාවට රවාගෙන පහළට බැලුවා උඩ ඉඳලා ආයි උඩ ඉඳලා රවාගෙන උඩ බැලුවා දිසාපාමොක් ආචාර්යතුමාට තේරුණා මෝ මා කෙරෙහි වෛර බැඳා මම මේක හදන්න මේ කලේ මා කෙරෙහි වෛර බැඳා තේරුණා ගුරුවරු කියන නිකන් හිස් මිනිස්සු නෙමෙයි දරුවනේ ගුරුවරුන්ට තියෙනවා දරුවන්ව තේරුම් ගන්න පුළුවන් යම් කිසි හැකියාවක් එතකොට දිසාපාමොක් ආචාර්යතුමා හිතුවා මෝ මා කෙරෙහි වෛර බැඳා අසත්පුරුෂ ගතියක පිහිටියා කොල්ල ඇඬුවේ නේ ඇස් ලොකු කළා ඇස් රතු වුණා පහළ ඉඳලා උඩට බැලුවා උඩ ඉඳලා නියපොත දක්වා බැලුවා දෙතුන් පාරක් වෛරය පිහිටියා ඊට පස්සේ එක්කන් ගියා දැන් නාන්න එක්කන් ගියා නානවා නාලා දැන් හොඳට ශිල්ප ඉගෙන ගන්නවා දැන් ශිල්ප ඉගෙන ගන්නවා ඒ වෙලාවේ කල්පනා කළා දැන් කල්පනා කරා මේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා නිකම් බැලුවේ නැහැ මේ කොල්ලා මේ අසත්පුරුෂයා හිතුවා මෙහෙම මම රජුරුවන්ගේ පුතා කියලාවත් මෝට ගාණක් නැහනේ මෝ පිරිස මැද්දේ මගේ අත් දෙක දෙපැත්තට කළා අල්ලෝලා මට උණපතුරෙන් තැල්ලුව හොඳයි මම රජ වෙච්ච ගමන් දෙන්නම් ඔබට කාගෙනද මේ හිතන්නේ
තමන්ට ශිල්ප උගන්වන ගුරුවරයා ගැන මං රජ වෙච්ච ගමන් දෙන්නම් ඔබට. උඹේ මරණේ මම සලස්සන්නම්. ඕකයි හිතුවේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා බලන්න ශිෂ්‍යයන්ගේ හැටි. අර ගුරුවරයා කළේ යහපත කියලා තේරුන්නේ දඬුවමට වෛර බැඳා. දැන් මේ ශිෂ්‍යයා හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනීමට දක්ෂයි. හැම එකෙම ෆස්ට්. හොඳට ඉගෙන ගන්නවා. කාලේ ගෙවුණ. ඊට පස්සේ ඔන්න දැන් ශිල්ප ශාස්ත්‍ර ඉවර වෙලා යන්න. බර්ණස් බලා යන්න. ගුරුවරයා ළඟට ගිහිල්ලා ගුරුවරයාට වැන්දා. වැන්දි කොහමද? මං තෝ අල්ල ගන්න. අර ඉදා පොඩි කාලේ උණපතුරින් ගහපු එක තලහොරකම ගැන. මං තෝ අල්ල ගන්නම් කියලා හිතලා වැන්දා. වැඳලා කිව්වා මේ ආචාර්ය පාදේනි බොහොම පින් සිදු වේවා මට ශිල්ප ශාස්ත්‍රය ඉගෙනුවාට. ආචාර්ය පාදයන් ගැන මගේ හිතේ තියෙන විශාල ගෞරවයක්. මම බෝරු කියන්නේ දැම්මෝ. ආචාර්ය පාදයන් ගැන මගේ හිතේ විශාල ගෞරවයක් තියෙනවා. ඒ නිසා මට ඊට සුදුසු සම්මාන පුද කරන්නට මේ වෙලාවේ මට බෑ. හැබැයි මම රජ වෙනවා. මම බරණැස ගියාට පස්සේ මාගේ පියාණන් මාව රජකමේ පිහිටවන්නේ යම් දවසකද මං අනිවාර්යයෙන්ම ආචාර්ය පාදයන්ව සිහි කරනවා. සිහි කරලා මම දූතයෙක් හත පයින්ඩයක් ගෙවන්නම්. එතකොට ආචාර්ය පාදයෝ ඉතා ඉක්මනින් බරණැස එන්න කිව්වා. මේ බරණැස එන්න කියන්නේ මොකේද දරුවනි? මරන්න. ඉතින් ආචාර්ය පැවැතුනා හොඳයි පුතේ අපි බලමු එහෙනම් අපි අනිවාර්යෙන්ම මං එනවා කියලා පිටත් කළා. දැන් බලන්න අවුරුදු ගාණක් ශිල්ප උගන්වනවා. ධනු ශිල්ප, හස්ත ශිල්ප, ආස්ස ශිල්ප, කර්මාන්ත ශිල්ප, නෘත්‍ය, ගීත, ඊළඟට ආයුර්වේදී, නැකත් ශාස්ත්‍රයේ මේ සෑම දෙයක්ම උගන්වලා. නමුත් මතක ඒවා ඉගෙන ගත්තා. නමුත් හිතේ පිහිටියේ මොකද්ද වැඩිපුර? අර දීපු දඬුවම. ඊට පස්සේ ඔන්න මේ කුමාරයා බර්ණස් රටට ගියා. රටට ගියාට පස්සේ මේ රාජ සභාව මැද්දේ රාජ අමාත්‍යවරු මැද්දේ රජුරුව කිව්වා පුත්‍රයා ඔබ ඉගෙනගත්තු එකේ ශිල්ප දක්වන්න කිව්වා. ඉතින් ශිල්ප දැක්කුවා. පර්ෆෙක්ට්. ඒ ශිල්ප හරීම දක්ෂ විදිහට කළා. ඉස්තරම්. ඊට පස්සේ රජුරන්ට හරි සතුටුයි. රජුරු කිව්වා පුත්‍රයා දිසාපාමොක් ආචාර්ය පාදයෝ මෙතරම් දක්ෂ විදිහට ඔබට උගන්වලා. දිසාපාමොක් ආචාර්ය පාදයෝ පුදුමාකාර විදිහට ඔබට උගන්වලා. ඔබ මේ රාජ කීයත්වයට ඔටුනු පැලඳීමට ඒකාන්තයෙන්ම සුදුසෙක් කළා. කිව්ව පුත්‍රය අපි මේ දිසාපාමොක් ආචාර්ය පාදයන්ට දීපු පඬුරු, පුද පඬුරු, ගුරු පඬුරු අහක ගියේ නෑ. දිසාපාමොක් ආචාර්ය පාදය ඔබ මුළු දඹදිවටම අගරජ කරන්න තරම් පුරුදු කළා. ශිල්ප ශාස්ත්‍රයේ හික්මවල බොහොම හොඳයි. පුත්‍රේ මං ආසයි මගේ මේ වයසක කාලේ ඔබ රජ කරනවා දකින්න. ඒ නිසා මං ඔබව ඔටුනු පලන්දලා බරණැස් රජකම දෙනවා කියලා මේ රජුරුව තමන් රජකමෙන් අයින් වෙලා අර පුත්‍රයාව බරණැස රාජ පදවියේ පිහිටෙව්වා. රාජ පදවියේ පිහිටපු ගමන් ඔටුනු පලන්දලා සිංහාසනයේ ඉන්නවා.
සිංහාසනේ වාඩි වෙච්ච ගමන්ම ඔලුවට ආව මොකද්ද? හා ඉදා මං වගේ කෙනෙක්ට නේද මෙවන් සිංහාසනයක වාඩි වෙන උරුමකම් කියන උදාර කෙනෙක්ට නේද අර දිසාපාමොක් ආචාර්යා තැළුවේ කිසි වගක් නැතුව උණ පතුරෙන් මට ගැහුවා නෝයි. දෙන්නෙකුට අල්ලන්න කියලා දැන් මට පලි ගන්න වෙලාව කියලා ඊට පස්සේ මේ රජ්ජුරුව අලුත් රජා කියනවා සේවකයෙකුට කතා කරලා කියනවා එම්බා සේවකය වහා තක්ෂශිලා යන්න. තක්ෂශිලා ගිහිල්ලා මේ හසුන දිසාපාමොක් ආචාර්ය පාදයන්ට දෙන්න. ඔන්න ටික දවසකින් අශ්‍ය පිටේ රාජදූතයෙක් එනවා. ඇවිල්ලා දිසාපාමොක් ආචාර්ය පාදයන්ට වන්දනා කළා කිව්වා ආචාර්ය පාදේනි බරණස් රජතුමාගෙන් හසුනක්. ආචාර්ය පාදේ හසුන අතට අරන් කියවල බැලුවා. ඒකේ තියෙන්නේ කොහොමද? බවත් ආචාර්ය පාදේනි දැන් මම බරණස් රාජධානියේ අගරජු වෙමි. ඔබට නිසිසේ සංග්‍රහ කිරීමට මාහට අවශ්‍ය ඇත. මේ හසුන ලැබුණු වහාම බරණස් නුවරට පැමිණේවා. ආචාර්ය පාදයේ හසුන අතට ගත්තා. ඔබට නිසිසේ සංග්‍රහ කිරීමට බරණස් නුවරට පැමිණෙනු වෙනවා. හසුන අතට ගත්තා. අල්ගෙන කල්පනා කළා මේ කාන්ති මේ අසත්පුරුෂයා මා කෙරෙහි වෛර බැඳගෙන බලන්නේ ගුරුවරයාගේ තියෙන ඥානවන්තකම. ඒ ගුරුවරයාගේ තියෙන තීක්ෂණ බුද්ධිය ලාභ සත්කාරයට හසු නොවන බව සාමාන්‍යයෙන් දුරදක්නා නොවන නැති ගුරුවරයෙක් නම් හිතයි අනේ මේ ශිෂ්‍යයා මට මේ ගුරු උපහාර පවත්වන්න මේ ආරාධනා කරනවා කියලා. නොවන නැති ගුරුවරයෙක් නම් හිතයි. බලන්නේ ගුරුවරයාගේ ඥානෙ බෝධිසත්වය මේකා මගෙන් පලිගන්ට මේ හදන්නේ අනිවාර්යයෙන්ම මාව මරන්ටයි මේ යන්නේ කියලා හිතුවා. හිතලා කිව්වා ඒ දූතයාට කිව්වා රාජ දූතේ තොපයව. මා මේ කටයුතු අවසන් කොට ඉන්නෙමි. ඔන්න රාජ දූතයා පිටත් වෙලා දැනුම් දුන්නා කටයුතු අවසන් වුණා මෙන්නවා කිව්වා. කාලයාගේ ඇවෑමෙන් අර පිය රජුරුවොත් මරණයටපත් වුණා. දැන් මේ බරණස් රජුරුව රජකම කරගෙන යනවා. හැබැයි හිතේ සතුටක් නැහැ. රජ වුණාට හිතේ සතුටක් නැහැ. සතුට ලැබෙන්නේ කවද්ද? තමන්ට ශිල්ප උගන්වපු ගුරුවරයාව මරපු දවසට. ඔන්න බලන්න අසත්පුරුෂයාගේ හැටි. ශිල්පේ උගන්වපු ගුරුවරයා මැරුව දවසට සතුට. දැන් ගුරුවරයා දැන් රජුරෝ දැන් මැදුම් වයසේ. ගුරුවරයා ගොඩක් මහලුයි. රජුරෝ කල්පනා කළා ආයමත් රාජ සභාවෙදී කල්පනා කළා මේ වගේ රාජකීය පුද්ගලයෙකුට මේකක් ගැහුවේ. මේ වගේ උතුම් චරිතයකට මේකක් ගැහුවේ. ඔන්න කල්පනා කරනවා. ඒ බලන්නේ ඒ රජුරුවන්ගේ පුත්‍රයා වුණත් ශිල්ප සියල්ල හදාරලා තිබුණත් ගුණධර්මයක පිළිටන්න තියෙන අමාරුකම. ඊට පස්සේ රජුරුව ආයේ සේවකයෙකුට කතා කළා. කතා කරලා කිව්වා හරි වැඩක් නේ. දැන් කොතික්නම් කලක් ගියාද? තවමත් දිසාපාමොක් ආචාර්යෝ මේ ආවේ නැහැ නෝයි. මේ පුද්ගලයා කෙසේ හෝ ගෙන්වා ගත යුතුයි. ඊට පස්සේ ආයෙ කිව්වා එම්බා දූතය තප වහ යව අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි කියව. ආයෙ හසුනක් දීලා පිටත් කළා. තක්ෂශිලාවට.
ඒ වෙද්දී අපි බෝධිසත්වයෝ වයසයි. බෝධිසත්වයෝ කල්පනා කළා දැන් මේ පුද්ගලයාගේ යෞවන මදය ගෙවි ගිහින් තරුණ විශේ නෑ දැන්. තරුණ විශේෂයට අවවාදේ රුස්සන්නේ නෑනේ. තරුණ විශේ හැදුනාම අවවාද රුස්සන්නේ නෑ. එතකොට දැන් තරුණ විශේ ගෙවිලා දැන් මේ මධ්‍යම වයසේ දැන් යමක් තේරුම් ගන්න පුළුවන්. දැන් මම යන්න ඕනේ. ඔන්න ගුරුවරයා දැන් හැරමිටි ගගහ දැන් යනවා. හිමින් සති ගාණක් ගෙවිලා බර්ණස් රජුරුවන්ගේ මාලිගයේ ඉදිරියට පැමිණියා. සේවකයෙක් ගිහිල්ලා කීවා දේවයන් වහන්සේ ඔබ වහන්සේට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනූ දිසා පාමොක් ආචාර්ය පාදයෝ සැපත් වෙලා රාජ්‍යරුවන්ට නැගිටුණා. ඕක සැපත් වෙලා ඕක සැපත් වෙලා නෙමෙයි ඕක කුදලගෙන වර කිව්වා. දැම්මම මාංචු දාපිය කිව්වා. අර වයසික ගුරුවරයාට මාංචු දැම්මා අත් දෙකට. මාංචු දාලා ඇදගෙන ආවා. දැන් අර රජුරෝ සිංහාසනේ ඉඳලා තමන්ට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරයා දිහා බලන් ඉන්නවා. එදා වගේම ඇස් රතු වුණා. ගුටි කාපු දවසේ ඇස් රතු වුණේ යම්සේද ඒ විදිහටම ඇස් රතු වුණා. ඒ විදිහටම ඇස් ලොකු වුණා. ඒ විදිහටම කේසාන්තයේ සිට පාදාන්තය දක්වාත් පාදාන්තයේ සිට කේසාන්තය දක්වාත් බැලුවා. බල්ලා වියරු සිනහවක් පෑවා. වියරු සිනහවක් පාලා කියනවා දිසාපාමොක් නුඹ මෙතරම් අඥානෙක්ද? ඇයි මහරජතුමනි? ඇයි නුඹ මේ පැමිණියේ තමාගේ මරණේ නළලිය කොටාගෙන නොවේ? ඊට පස්සේ කිව්වා මහරජතුමනි මට වචනයක් කියන්න අවසර දෙන්න. දැන් වචන බෑ කිව්වා. දැන් වචන බෑ. දැන් තියන්නේ හිස ගසා දැමීමයි කිව්වා. දැන් හිස ගසා දාන්න යන්නේ කාවද? තමන්ට ශිල්ප උගන්වපු තමන්ගේ ගුරුවරයාගේ. දැන් තියන්නේ හිස ගසා දැමීමයි කිව්වා. ඊට පස්සේ කිව්වා මට මේ මරණයේ අභේස මාගේ මරණයට පෙර මට වචනයක් කියන්න අවසර දෙන්න කිව්වා. ඇමතිවරු කිව්වා මැදිහත් වෙලා දේවයන් වහන්සේ ආචාර්ය පාදයෝ ඊටා මහලුයි. ආචාර්ය පාදයේ දුර්වලයි. මේ ආචාර්ය පාදයන්ගේ අවසාන ඉල්ලීම ඉටු කරමු. ඊට පස්සේ කිව්වා දේවයන් වහන්සේ ඔබ වහන්සේ මේ සිංහාසනේ වැඩ ඉන්නේ එදා ඔබ වහන්සේට දීපු අවවාද නිසා. එදා තලමිට ඔබ වහන්සේ සොරෙන් අනුභව කළ වෙලාවේ මා අවවාද නොකළා නම් ඒ හොරකමින් නොනැවති තව දේවල් හොරකම් කරන්න පෙළඹෙනවා. එතනින් නොනැවති ගම් පහරන මහා සොරෙක් බවට පත් වෙන්නත් තිබුණා. එතනින් නොනැවති සොරු කණ්ඩායමක සොර නායකෙක් වෙන්නත් තිබුණා. එවන් අවස්ථාවකට ඔබතුමා පත් වුණා නම් ඔබතුමා ප්‍රහාරයකින් මේ යන්නත් තිබුණා. එසේ වුණා නම් ඔබතුමා ඔබ වහන්සේ මෙවන් රාජකීය කර්තව්‍යයක යෙදෙන්න මෙවන් සිංහාසනයක වැඩහිඳ මේ රට පාලනය කරන්න සුදුසුකම නැතු යනවා. ඔබතුමාව ඔතන්ට ගේන අදහසින් තමයි මා ඉදා අවවාද කළේ කිව්වා. දැන් රජතුමනි මගේ හිස ගසා දැමුවාට කම් නැත කිව්වා. ඇමතිවරු සියලු දෙනා කිව්වා දේවයන් වහන්සේ මේ ආචාර්ය පාදයෝ කියන්නේ සැබෑවක්මයි. මේ ආචාර්ය පාදයන්ගේ අදහස සත්‍යක්මයි. එදා ඔබ වහන්සේට දඬුවම් කරලා තියෙන්නේ දඬුවම් ලැබිය යුතු අවස්ථාවකමයි. ඒ නිසාමයි ඔබ වහන්සේ බේරිලා තියෙන්නේ.
ඔබ වහන්සේව සුචරිතේ පිහිටවන්ට යහමඟ කැඳවා ගන්නටයි මේ ඔබ වහන්සේට මේක කළේ. ඒ නිසා ඒ දඬුවම ඔබ වහන්සේ ලැබූ ආශිර්වාදයයි. ඔබ වහන්සේගේ ආචාර්ය පාදයන් ලැබූ ඔබ වහන්සේගේ ආචාර්ය පාදයන් ඔබ වහන්සේට ලබා දුන්න ආශිර්වාදයේ ඒ දඬුවමයි. ඒ නිසා එදා සිට ඔබ වහන්සේ හොරකමක් කරලා නැහැ. එදා සිට ඔබ වහන්සේ සොරකමින් වැළකීලා. දැන් මේ බර්ණස් රාජ්‍ය මෙතරම් ශාස්ත්‍රීය වුණේ රජා සොරකම් නොකරන නිසා. රජා සොරකම් නොකරන නිසා ඇමතිවරු සොරකම් කරන්නේ නැහැ. ඇමතිවරු සොරකම් කරන්නේ නැති නිසා ලේකම්වරු සොරකම් කරන්නේ නැහැ. ලේකම්වරු සොරකම් නොකරන නිසා නිලධාරීන් සොරකම් කරන්නේ නැහැ. නිලධාරීන් සොරකම් නොකරන නිසා සාමාන්‍ය ජනයා සොරකම් කරන්නේ නැහැ. ඔබ වහන්සේව සොරකමින් වැළැක්වුවේ මේ ආචාර්ය පාදයෝ ඔබ වහන්සේගේ ඉටු දෙවියා කිව්වා. බලන්න දරුවනි දක්ෂකම ඒ රජ්ජුරු අවුරුදු ගණනාවක් සිතේ බැඳගෙන හිටපු වෛරේ ඒ සැනින් දුරු කළා. සිංහාසනෙන් නැගිට්ටා. පඩිපෙළෙන් පල්ලෙහාට දුවගෙන ආවා. ඉක්මනට මේ ආචාර්ය පාදයන්ගේ මේ මාංචු ලෙහපන් කිව්වා. මාංචු ලෙහුවා. ආචාර්ය පාදයන් ඉදිරියේ දනනමා වන්දනා කළා. හිස ඒ ආචාර්ය පාදයන්ගේ දෙපා මත හිස තබා වන්දනා කළා. වන්දනා කළා කියනවා ආචාර්ය පාදේනි මට සමා වෙන්න. ආචාර්ය පාදේනි මට සමා වෙන්න. යම් මේ සිංහාසනේ වැඩ ඉන්න ඕනේ ඔබ වහන්සේ. මේ සිංහාසනේ වැඩ ඉන්න ඔබ වහන්සේ කියලා එක්කගෙන ආවකෝ. නෑ නෑ රජතුමනි. මා සිංහාසනේ වැඩ ඉන්න පැමිණියා නෙමෙයි. මා කලී ශිෂ්‍යයාට යහපත සැලසීමයි. සිසු දරුවා කෙරෙහි මා ගුරුවරයාගේ ආදරයේ බඳුය. ඊට පස්සේ ආචාර්ය පාදිනේ එහෙනම් අනේ මේ බර්ණස් නුවර දමා යන්න එපා. ඔබ වහන්සේට මම මෙහි අග්‍ර පුරෝහිත পদවිය දෙනවා. ඇමති මණ්ඩලයේ සාදුනාද පැවැත්තුවා. සාදුනාද පවත්වලා කිව්වා දේවයන් වහන්සේ ඔබ වහන්සේව රජකමට නිසි සුදුසෙකු බවට පත් කරපු මේ රාජකීය ආචාර්ය පාදයන්ට අග්‍ර පුරෝහිත পদවිය සුදුසුමයි. ඊට පස්සේ කිව්වා නමුත් දේවයන් වහන්සේ තක්ෂශීලාවේ නොවේ. මාගේ බිරිඳ මාගේ දරුවන් හරි ආචාර්ය පාදේනි. මම ඔබ වහන්සේට යැපීමට ගම්වරයක් දෙනවා. මම ඔබ වහන්සේට වාසය කිරීමට ප්‍රාසාදයක් දෙනවා. කියලා ආචාර්ය පාදයන් එක්කන් ඇවිල්ලා ඒ බර්ණස් නවත්තලා රජුරුව හැමදෑම ගිහිල්ලා ආචාර්ය පාදයන්ට වන්දනා කළා. අර දුෂ්ට රජාට සිහි උපන්නා. දැන් එතකොට බෝධිසත්වයෝ නිසා අර බර්ණස් රජුරුවන්ගේ දැඩි කෝපයට පිටි රජුරුවන්ගේ කෝපේ නැති වුණාද නැද්ද? දරුවනි කෝපේ නැති වුණා. ඊට පස්සේ ගුරු පුද ගුරුවරයාට පුද සත්කාර කරන්න පටන් ගත්තා. මොකක්ද ඒක? දැන් එහෙම ගිහිල්ලා ඔන්න අවසන් වුණා. බෝධිසත්වයෝ අවසාන කාලේ භාවනා කළා බ්‍රහ්ම ලෝකෙ උපන්නා. ඊට පස්සේ අර ගුරුවරයාට පුද සත්කාර ගෞරව දැක්වූ නිසා රජතුමා එයත් මරණින් මත්තේ සුගතිය ගියා. ඔන්න කාලේ ගෙවි ගියා. කාලේ ගෙවි ගියාට පස්සේ ඔන්න බර්ණස් මේ සවැත් නුවරයා ඉපදිලා මනුස්ස ලෝකේ ආපහු රජුරු අර ගුරුවරයාගේ වචනයට කීකරු වුණ අවසාන කාලේ ඔන්න විපාක දෙනවා. අනේ මට බුදු දැන් මේ ගුරුවරයා කවුද? ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අනේ මට බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙන්නේ නැත්නම් ඔන්න අදහස් වෙනවා හිතට. මහාන වුණා. පරණ සංස්කාරය ආවා කෝප වීම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව මේ කෝපය ජීවිතයට ශාපයක්. මේක ප්‍රහාණය කරන්න. එදා ගුරුවරයාට කීකරු වෙලා
ගුරුවරයාට සත්කාර සම්මාන දුන්න විපාක ලැබෙන්න ගත්තා. ඒ සැනින් බුදුරජාණන් වහන්සේ මේ කෝපය දුරු කරන්න කියාපු සැනින් අර භික්ෂුව කෝපය දුරු කළා. දුරු කරලා ධර්මයේ වැඩුණා හිතේ. ඒ ජාතක කතාව, ඒ ධර්ම දේශනාව ඉවර වෙනකොටම අර භික්ෂුව අනාගාමී ඵලයටපත් වුණා. බලන්න දරුවනි, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, එදා තලමිටක් සොරාක රාජ කුමාරයා වෙලා හිටියේ මේ භික්ෂුව. බරණැස් නුවර රජුරුවන්ගේ පුතා මේ භික්ෂුව. එදා මේ අවවාද කරලා වරදි මුදවලා සිහිනෝන උපද්දවලා ශිල්ප ශාස්ත්‍රය ඉගෙනූ ආචාර්ය පාදයේ වෙලා සිටියේ මම කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ ජාතක කතාව දේශනා කළා. දරුවනේ කතාවේ නම මතක තියාගන්න. තිලමුට්ටි ජාතකේ. තලමිට තිලමුට්ටි ජාතකේ මේ ජාතක කතාව ඔයගලන්ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් දැක්කද කෝපය සසරට ගියා. ඒ වගේම ගුරු අවවාදයට කීකරු වීමෙන් තමයි කෝපය දුරු කරන්න වාසනාව ලැබුවේ. ඒ නිසා මේ දරුවන්ට මම ගොඩක් ආදරෙන් කියන්නේ, කවදාවත් ගුරුවරයෙක් සැරවැර කළොත් ඒ ගුරුවරයා කෙරේ තරහ ගන්න එපා. ඒ නිසා දරුවනි, හොඳට තේරුම් ගන්න, අම්මා තාත්තා ගුරුවරු මේ ළඟදී අම්මෙක් ආවා මගේ ළඟට අඬාගෙන ඇවිල්ලා කිව්වා, අනේ ස්වාමීන් වහන්සේ, මගේ පුතා මේ ගැන මට හරි බයයි, මේ අපිව මරයිද කියලා හිතෙනවා. අම්මයි තාත්තයි එක පුතයි එක දරුවා බයේ ඉන්නේ. කිව්වා මේ අනේ මං ඇහුවයි කියලා. මට කියනවා මේ නෑ මම මේ රුපියල් 30000 කීලන් යන්න ආවා. මං කිව්වා මොකටද 30000? කරගන්න දෙයක් නෑ. දැන් ගෙදර බඩු මුට්ටු ඔක්කොම විකුණලා, වාහනයක් තිබුණා වාහනෙත් විකුණලා, බඩු මුට්ටු සියල්ලත් විකුණලා පුතා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. මං මොකද්ද කරන්නේ? ගංජා බොනවා කිව්වා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අවුරුදු 22යි වයස කොල්ලට. ඊට පස්සේ අවුරුදු 25ක මේ ගෑන් ළමෙක් එක්ක යාළු වෙලා. ඊට පස්සේ මේ ගෑන් ළමයට ආරංචි වෙලා මෙයා අවුරුදු 3ක් බාලයි කියලා. ගෑන් ළමයා අම්මට කතා කළා කියලා තියෙනවා, අම්මේ මට වයස 25යි. මේ ළමයා මම දන්නේ නැහැ Facebook වලින් යාළු වුණේ. මෙයාට වයස 22යි. මෙයාගේ අනාගතය අඳුරු වෙයි. මම කැමති නෑ මේ සම්බන්ධෙට. අනේ අම්මා මෙයාව බේරගන්න, මෙයාට පොඩ්ඩක් රස්සාවක් කරන්න උගන්වන්න, මේ දැම්ම කසාදවලුට දාන්න එපා. මොකද මට තේරෙනවා මෙයා මේ යන ගමන සාර්ථක නෑ කියලා. අර යාළු වෙච්ච ගෑනු ළමයා අම්මට කෝල් කරලා කිව්වා. අම්මට කෝල් කරලා කිව්වා, අම්මේ මෙයා හොඳ නෑ, මෙයා මේ ගන්න තීරණ හොඳ නෑ, මෙයාට ජීවිත අත්දැකීම් නෑ කියලා. බලන්න මේ ගෑනු ළමයා කොච්චර දුර බලලාද. Facebook වලින් කතා කරාට පස්සේ කලබල වුණේ නැහැ. ඊට පස්සේ මේ කොල්ලා මොකද කළේ? දේවාලයකට ගිහිල්ලා. දේවාලෙන් කියලා තියෙනවා මෙහෙමයි, මට 15000ක් දෙන්න. ඒතන ඉන්න කපුනෝනා කිව්වලු මේ 15000ක් දෙන්න, යන්ත්‍රයක් දාලා මේ කෙල්ල ගෙන්නලා දෙන්නම් කියලා. ඊට පස්සේ යන්ත්‍රය දෙතකොට ඒ ණය වෙලා 15000ක් යන්ත්‍රය දාගෙන. දැන් මේකට දේවාලෙන් හොඳට අන්දලා. දේවාලේ කියලා තියෙනවා තව සතියකින් කෙල්ල ඒවි. එතකොට වාහනයක එක්කන් ඉන්න. වාහනෙට 15000ක් ඉල්ලන්නේ ඒකට. කෙල්ල එක්කන් ඉන්න. ඊරෝසේ අම්මා ඇවිල්ලා මඩ අඬා කියනවා මේ. එතකොට අම්මන්ට කියලා තියෙනවා බලාගෙන මට මේ රුපියල් 30000 දුන්නොත් මං දෙන්නම් මරනවා කියලා. ඕන්න දරුවෝයි අම්මලයි. අම්මා අඬාගෙන මං ඇහුවා අම්මගෙන්
දැන් දවල් 2ට විතර ආවේ. මං ඇහුවා අම්මා දවල්ට කෑවද? දැන් බිම්බ ළඟ ඉන්නවා. මං අම්මා කෑවද? අනේ හාමුදුරනේ උදේටත් නැහැ කිව්වා. උදේ කාලත් නැහැ, දවල් කාලත් නැහැ. මං කිව්වා ඊරේ. අනේ හාමුදුරනේ ඊරේ කෑවෙත් නැහැ කිව්වා. බලන්න මේකුන් දරුවෝ නෙමෙයි වදකයෝ. ඊරෝසේ මං කෝ ඉක්මනට ඒ අම්මට කන්න ටිකක් දෙන්න කියලා ඉක්මනට කුස්සියට යවලා අම්මට කෑම ටිකක් දුන්නා. කෑම ටික දීලා මං ඇහුවා අම්මේ බස් එක යන්න සල්ලි. අනේ හාමුදුරනේ හමාරුවෙන් මම මේ ආවේ කිව්වා. මං ඊට පස්සේ අම්මට දුන්නා අම්මා මේ රුපියල් 1000 තියාගන්න. තියාගෙන මේ කොල්ලට පොඩ්ඩක් එන්න කියන්න බලන්න කියලා. ඊට පස්සේ යාළුවෙකුගේ මාර්ගේ යාළුවෝ කීප දෙනෙක් මේ කොල්ලව හොඳ මාර්ගයට ගන්න මහන්සි ගන්නවා. යාළුවෝ කීප දෙනෙක් රවට්ටන් එක්කන් ආවා. මං කිව්වා කෝ බලන්න මේ යන්ත්‍රේ දැන් රුපියල් 15000 ණය වෙලා යන්ත්‍රේ දාලානේ. යන්ත්‍රේ පේනවා නිකන් අර කළු නූලක ඉල්ලපු නිකන් මේ චූටි බෙරයක් වගේ එකක්. ඊට පස්සේ මං කෝක දෙන්න කියලා අරගෙන මම බිමින් තියලා මං කිව්වා මේ පිරිත් නූල දාන්න කියලා අඟුලිමාල පිරිතෙන් පිරිත් කරපුවා පිරිත් නූල දැම්මා. මේ කොල්ලා වෛර බැඳන්නේ. මගේ යන්ත්‍රේ බල බින්ද බිම තියලා කියලා. ඊට පස්සේ එළියට ගිහිල්ලා මටත් බැන අම්මයි තාත්තට කියලා තිනවා මේ මෙතනට එක්කන්ගේ තොපි දෙන්න ඉතුරු කරන්නේ. ඊට පස්සේ ළමයි මට කතා කරලා ආය පුතෙක් දුවගෙන ආවිලකෝ අනේ හාමුදුරනේ අපි හරි බයයි. මෙයා ආනන්තරීය පාප කර්මයක් කරගනිත් දන්නේ නැහැ කිව්වා. ඔන්න ළමයින්ගේ අනාගතේ ආනන්තරීය පාප කර්මයක් කරගනිත් දන්නේ නැහැ කිව්වා. මං කිව්වා පුතේ කොහොම හරි බේරගන්න අම්මලා දෙන්න හංගලා තියන්න දැන් කිව්වා. එන අම්මයි තාත්තා. ඊට පස්සේ අම්මයි තාත්තේ හංගලා ඊට පස්සේ ඔහොම හරි මේ තියලා ඊට පස්සේ ආයෙ කොල්ලෙක් කියලා තියෙනවා ඔබ බයින් දෙපා මම සල්ලි දෙන්නම් මේ ආයෙ දේවාලට යන් කියලා ආයෙ සල්ලි වෙන කොල්ලෙක් 15000 දීලා ආයෙ දේවාලට එක්කන් ගිහලා ආයෙ අන්තරේ දාලා දැක්කද මේ හොරෙන් ෆෝන් පාවිච්චි කළා ස්මාර්ට් ෆෝන් හොරෙන් පාවිච්චි කළා Facebook හදාගෙන ඒකෙන් මේ ලව් ඇෆෙයර්ස් හදාගෙන ඊට පස්සේ මේ ගියපු දුර අන්තිමට අම්මා තාත්තා කෙරෙහි වෛරය පිහිටවා ගත්තා. අනික තමයි ඒ වගේ හිස් පුද්ගලයෙකුට පෞල් ජීවිතයක් ගෙවන්න පුළුවන් වෙයිද? මව්පියන්ට නොසලකන, මව්පියන්ට දඬුවම් කරන, gedara සියලු දේපල වස්තුව විනාශ කරන, මව්පියන්ට ඛණ්ඩ වේලක් දෙන්නේ නැති අම්මේ කෑවද තාත්තේ කෑවද කියලා ආදරෙන් අහන්නේ නැති අසත්පුරුෂ කොල්ලෙක් නේ. එතකොට බලන්න මේ ළමයා ඉගෙනගත්තු පාසල් අධ්‍යාපනයේ ඒ ළමයාට කිසිම පිහිටක් ලැබිලා නැහැ. ඇයි මේ හේතුව? ඒ පාසල් අධ්‍යාපනය තුළ ඒ උගන්වන ධර්මයේ ළමයා අරගෙන නැහැ. ඒ නිසා දරුවනේ මතක තියාගන්න මේ හැමදේම මේ ඉස්කෝලේ ඉන්නේ නැහැ. සාමාන්‍ය පෙළ කළා උසස් පෙළ කරාට පස්සේ කොටසක් හැලෙනවා. ඊට පස්සේ ආයෙ රසාවල් වලට දුවනවා. පොඩි පිරිසක් යනවා විශ්වවිද්‍යාලේ. ළමයින්ගෙන් කොටස සමාජයට හමුදාවට යයි. ඊළඟට ගෑන් ළමයිගේ ආයෙ පොඩි පිට රසාවල් කරයි. ඊට පස්සේ මොන හරි කසාද අටවා ගනි. ඊට පස්සේ තමන්ගේ ජීවිතේ ගුණධර්ම නැත්තම් පටන්ගත්තු තැන ඉඳලා ප්‍රශ්න ජීවිතේ පටන්ගත්තු තැන ඉඳලා ප්‍රශ්න එහෙම නොවෙන්න නම් දරුවනි අවවාද ලැබීමට ආශා කරන්න අනුශාසනා ලැබීමට ආශා කරන්න උපදෙස් ලැබීමට ආශා කරන්න. ඒ නිසා දරුවනි මේ අවවාද කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයා කාලේ පුත්‍රයාගේ නම මොකද්ද? රාහුල රාජකුමාරයා. ඒ රාහුලයන් වහන්සේ වයස 7 දී පැවිදි වුණා.
පැවිදිලා හැමදේම අතු ගාලා ඉවර වෙලා මිදුල අමදලා වැලි අහුරක් ගන්නවා අතට. අරන් උඩට දානවා. දාලා ආයෙ වැලි අහුර අල්ලනවා. අනේ මේ ප්‍රමාණේ අවවාද මට ලැබේවා. මේ ප්‍රමාණයේ අවවාද මට ලැබේවා කියලා වැලි අහුරක් උඩට දාලා අතින් අල්ල ගන්න. ආපහු. පොඩි රාහුලයන් වහන්සේ තමයි අවවාද ලබන්න උන් අතරේ අග්‍ර වුණේ. ඒ නිසා දරුවනි හැමදාම හිතන්න මට ජීවිතයට අවවාද ලැබේවා. මට ජීවිතයට අනුශාසනා ලැබේවා. එතකොට තමයි ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය එන්නේ. එතකොට තමයි වැඩිහිටි ඇසුරේ අවශ්‍යතාවය එන්නේ. එතකොට තමයි සත්පුරුෂයෙකුගේ අවශ්‍යතාවය එන්නේ. ආන් ඒ කෙනාට දරුවනි කෙලෙහි ගුණේ පිහිටනවාමයි. කෙලෙහි ගුණේ පිහිටපු ගමන් එයා විනාශ වෙන්නේ නැහැ. කෙලෙහි ගුණේ පිහිටන්නේ නැති සියල්ලෝ විනාශ වෙනවා. කෙලෙහි ගුණේ නොපිහිටන එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම නිරේන මරණිමන්ති අපාගත වෙනවා. සතර අපායේ තියෙන්නේ කෙලෙහි ගුණේ නොපිහිටපු අසත්පුරුෂයන්ට උපදින්නයි. සතර අපායේ කෙලෙහි ගුණේ නොපිහිටපු අසත්පුරුෂයෝ උපදිනවා. කෙලෙහි ගුණේ පිහිටන්නේ අවවාදයට ආශා කරන අය තුල. උපදේශ ලැබීමට ආශා කරන අය තුල. ඒ නිසා මේ දරුවෝ සියලු දෙනා හිතන්නේ මම අවවාද ලැබීමට ආශා කරමි. මොකද්ද පුතේ හිතන්න ඕනේ? මම අවවාද ලැබීමට ආශා කරමි. ඒක දිනපතා හිතන්න. කොහොමද දරුවනේ ඒක හිතන්නේ? දිනපතා හිතන්න. මොකද්ද හිතන්න ඕනේ දිනපතා? මම අවවාද ලැබීමට ආශා කරමි. අවවාද ලබන්න ආශා කරන්න. කවුරු හරි හිතනවා නම් මට අවවාද කරන්න ඕනේ කවුරුවත් මං බලා ගන්නම් කියලා එයාගේ විනාශය කැඳවා ගන්නවා. ඒකයි අවවාද ලැබීමට ආශා කරන්න. ඒ අවවාද මෙලොව පරලොව යහපත පිණිස හේතු වෙනවා සත්පුරුෂ ආශ්‍රය නිසා. ඒ නිසා සත්පුරුෂයන්ගේ අවවාද ලබන්න නම් ඊළඟට හිතන්න මම සත්පුරුෂ ඇසුරට ආශා කරමි. මොකද හිතන්න ඕනේ? එහෙනම් මම මේ දරුවන්ට ආශිර්වාද කරනවා දරුවනි හොඳින් අවවාද පිළි අරගෙන හොඳට ඉගෙනගෙන විශේෂයෙන් මත්ද්‍රව්‍ය වලට අහු වෙන්නේ නැතුව ඊළඟට මේ පොඩි කාලෙම තමන්ගේ ජීවිතවල ප්‍රේම සම්බන්ධ හදාගෙන ජීවිතේ කඩාකප්පල් කරගන්න නැතුව හොඳින් අධ්‍යාපනය කරගෙන හොඳ රැකී රක්ෂාවල් කරලා යහපත් පුරවැසියෝ වෙලා ධර්මයක් දියුණු කරගෙන වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් සම්පූර්ණ කරගන්න මේ දරුවන් හැමෝටම වාසනාව ලැබේවා. ඔහම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු. මේ දරුවෝ සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ දරුවන්ට සියලු යහපත සැලසේවා.